අද 2020 දෙසැම්බර් 1 අඟහරුවාදා සිරස්තල මහර ගැටුමෙන් මියගිය රැඳවුවන් ගණන 11ක් තෙක් ඉහළට. තුවාලකරුවන් අතරින් තවත් කොවිඩ් රෝගීන් හමුවේ. රැඳවුවන්ගේ ඥාතීන් අදත් බන්ධනාගාරයේ අසලට. කොවිඩ් නිසා සාමාන්‍ය පෙළ විභාගය දින නියමයක් නැතිව කල්යයි. අද පැවතින තත්ත්වය තුළ ඒ විභාගය ටිකක් කල් දෙනවා. කොවිඩ් දේහ ආදාහනය වළක්වන්නේ ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. බාර නොගන්නා කොවිඩ් දේහ රජයේ වියදමෙන් ආදාහනයට පියවර. දෙරණ හෙළි කළ දේශීය කොවිඩ් ඖෂධයේ ඉදිරි පරීක්ෂණවලට රජයේ අනුග්‍රහය. ජනපති අනුමැතිය දෙයි. ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශයට මාර්ගෝපදේශ නිකුත් කරේ. ධනංජයගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු ධර්මසිරි අබුඩාබි පොලිසියේ අත්අඩංගුවට. අනුරුද්ධ සම්පායෝ ඇතුළු මේගමුව වන්දනාගාරයේ නිලධාරීන් සිව් දෙනාට නීතිපතිගෙන් අධිචෝදනා. ගෙනිකොන දෙසින් එන සුරිකුණාටුව හෙට දිවයිනට නැගෙනහිර සියලු පාසල් වැසේ. දීවරයින්ගේ මුහුදු ගමන් අත්හිටුවයි. සිරස්තල. This is Ada Derana Prime Time with Kushani Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැදවියන් තිදෙනෙකු අද මිය යාමත් සමග සිදු වූ සමස්ත මරණ ගණන 11 දක්වා ඉහළ ගියා. එමෙන්ම තුවාලකරුවන් අතරින් හමු වූ කොවිඩ් ආසාදිතයන් ගණනත් 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. The big story. මහර බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව ඊයේ සටහන් වූයේ 8 දෙනෙකු ලෙසයි. අද තවත් 30 දෙනෙකු මිය යාමත් සමග මේගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගියා. ගැටුමෙන් තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාවද අද වන විට වාර්තා වන්නේ 108ක් ලෙසින්. රැඳවුවන් 106 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුද ඒ අතර වනවා. එමෙන්ම තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරුණු රැඳවුවන් අතරින් කොවිඩ් ආසාදිතයන් 26ක් ඊයේ හඳුනාගැනුණු අතර අද තවත් 12 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රැඳවුවන් අතර සිටින කොවිඩ් ආසාදිතින් ගණන 38ක්. වැඩිවැදීම් තියෙනවා, කපාගත්ත වගේ තුවාල තියෙනවා, පොඩි පොඩි තුවාල තියෙන ඇත් ඉන්නවා, මැරෙමින් දුවල පැනලා වැඩිච්ච ඒ වගේ සුළු තුවාල ලැබපු ඇත් ඉන්නවා. 10 දෙනෙක් පමණ අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හැටියට ඉන්නේ. ඒත් ටික අපි ප්‍රතිකාර කරගෙන යනවා දැනට. රැඳවුවන් ප්‍රතිකාර ලබන රාගම ශික්ෂණ රෝහලට අද යුද හමුදා ආරක්ෂාව යෙදවීමටද බලධාරීන් පියවරගෙන තිබුණා. මේ අතර බන්ධනාගාර ගැටුම සිදු වූ ආකාරය සහ මුල් වූ හේතු පිළිබඳ අද බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පොලිසිය ඒකාබද්ධව කරුණු පැහැදිලි කළා. එහිදී ඔවුන් විසින් කරුණු රැසක් කෙරෙකෙරුණා. පවතින කොවිඩ් වාතාවරණය තුළ මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් සැකකරුවන් කාණ්ඩ කිහිපයකට වෙන්කොට වෙන් වශයෙන් ආහාර ලබා දීම සිදු වෙනවා. ඉකුත් ඉරිදා ආහාර ලබා දුන් අවස්ථාවේදී එහි සිටි 1600ක් පමණ වූ රිමාන්ඩ් සැකකරුවන් ඔවුන් රඳවා සිටින කොටසේ දොරටු කඩා බන්ධනාගාර ඉදිරිපස දොරටු අසලට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් උද්ඝෝෂණය නිරත වී ඇත්තේ තමන්ට PCR පරීක්ෂණ සිදු කරන ලෙසට ඉල්ලමින්. එහිදී බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලවරයා සහ සහකාර අධිකාරීවරයා අතුරු නිලධාරීන් පිරිසක් රැඳවුවන්ට කරුණු පැහැදිලි කර දීමක් සිදු කර තිබෙනවා. නමුත් ඊට අවනත නොවූ රැඳවුවන් නිලධාරීන්ට පහර දෙන්නට පටන්ගෙන ඇති බවයි මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණේ. එහිදීම නිලධාරීන් පිරිස උපායශීලීව පසුබැස බන්ධනාගාර දොරටුව අසලට පැමිණ තිබෙනවා. එහිදී රැඳවුවන් ගල් සහ පොළු ප්‍රහාර එල්ල කරමින් ඉදිරිපස දොරටුව ආක්‍රමණය කොට පැන යාමට උත්සාහ කළ බවයි පැවසෙන්නේ. මේ පැන යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් අවවාද කිරීම 3ක් කරලා තියෙනවා. මෙහෙම එන්න එපා. ඒක කිසිම සැකීමකට නොකර මොවුන් ආවා ඉදිරියට. ඒ අනුව රබර් උණ්ඩ වලින් වෙඩි තිබෙන සිද්ධ වුණා. එහෙමත් පාලනය කරගන්න බැරුව මේ 1600ක කොටස කිලින්ම දොරටුව ආක්‍රමණය කරලා නැවතත් ඉදිරියට ආවා. ඒ අවස්ථාවේදී යම් බලයක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒ සමග රැඳවුවන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඇති ඖෂධ ගබඩාවකට හානි කර එහි ගබඩා කර තිබූ බෙහෙත් ප්‍රතිපානය කර තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ බෙහෙත් ගබඩාවේ මානසික රෝග සඳහා පාවිච්චි කරන බෙහෙත් සියලුම පෙති මොවුන් මේවා පානය කරලා තියෙනවා. පානය කරන් පස්සේ මොවුන්ගේ හැසිරීම ඉතාම දැඩි ප්‍රචණ්ඩකාරී බවක් ඇති කරගත්තා. ඒ අනුව ඔවුනොවුන් මරාගත්තා. ඔවුනොවුන් ගහගත්තා. මේ සිද්ධියකුත් මේ අවස්ථාවේ බන්ධනාගාරය තුළ ඇති වුණා වගේම දල වශයෙන් මේ රෝහලේ මානසික ආතතීන් තියෙන මානසික රෝගීන්ට දෙන පෙති ඒ වගේම නිද්‍රාජනක ඖෂධ 21000කට ආසන්න සංඛ්‍යාවක් පෙති තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙම පෙති මත්ද්‍රව්‍ය භාවිතයට ගන්න අයෙකුට යම් ආකාරයක
ආකාරයක ආදේශකයක් හැටියට මෙම පෙති භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇයි මෙතරම් පෙති ප්‍රමාණයක් ඖෂධ ප්‍රමාණයක් විවිධ මානසික රෝග වලට දෙන අයට ලබා දෙන ඖෂධ ඇයි මෙම ස්ථානයේ තිබුණේ? ඒ වගේම මොවුන් මේවට ඇබ්බැහි වුණේ කොහොමද? මේ කියන කාරණා ගැන විශේෂයෙන්ම විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙහි හිටපු වෛද්‍ය නිලධාරියෙක්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉන් අනතුරුවයි රඳවුවන් බන්ධනාගාරයේ ලේඛනාගාරයට, ගබඩාවකට, ආහාර ගබඩාවට, භෝජනාගාරයට සහ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයටත් ගිනි තබා ඇත්තේ. කණ්ඩායමක් පත් කරලා තියෙන අලාභහානිය තක්සේරු කරන්න ඇත්තෙන්ම බන්ධනාගාරය තුල උයන්ඩවත් ආහාර ද්‍රව්‍යයක්වත් බන්ධනාගාරය තුල නැහැ. ඒ අයට කෑමක් දෙන්න, කෑමත් ගෙනත් දෙන්නේ පාසල් හදලා වැලිකඩ බන්ධනාගාරයෙන් තමයි මේ දවස්වල මේ 2700ටම ආහාර ලබා දෙන්නේ. ඊයේ දවසේ තොහුන් උත්සාහ කරා ඊයේ රාත්‍රියේ බිත්තිය හාරන්න. බිත්තිය හාරලත් පැන යාමට තමයි මොවුන්ගේ අදහස තිබ්බේ. ඒ නිසා මෙම ක්‍රියාදාමයේ වැළැක්වීමට තමයි බන්ධනාගාර නිලධාරීන් මේ විදිහට ක්‍රියා කරේ. මේ සියලුම දෙනා මද්ද්‍රව්‍ය පානය කරන්න, මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මද්ද්‍රව්‍ය ප්‍රවාහකයෝ හැටියට වැඩ කරන අය තමයි මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ගිය අය අතරත් ඉන්නේ ඒ අය කියලායි පරීක්ෂණවලදී සොයාගෙන තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙක්ගෙන් යුක්ත විශේෂ කණ්ඩායමක් නිලධාරීන් 12 දෙනෙක්ගෙන් සමන්විතව දැනටම පිටත් කර යවලා තියෙනවා මේ සම්බන්ධ අපරාධමය විමර්ශනයක් සිදු කිරීම සඳහා. 26 දෙනෙකුට තමයි ගිනියවි වලින් වෙච්ච තුවාල තියෙනවා කියලා සැක කරන්නේ. නමුත් තාමත් 2500කට ආසන්න පිරිසක් මේ බන්ධනාගාරය තුල සිටිනවා. ඔවුන් විවිධාකාරයේ කැරලි ඇතුළත නිර්මාණය කරනවා. රිමාන්ඩ්ගතව ඉන්න අය තමයි මේවා නිර්මාණය කරන්නේ. මේ අලාභානිය කරපු රජයන්ට යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවද? අනිවාර්යෙන්ම මේකට අලාභහානි කරපු විශේෂයෙන්ම මේ කුමන්ත්‍රණය ඇති කරපු අය කවුද? ඔයලා බලලා ඒවට අනුබල දීපු අය ඉන්නවනම් රැඳවිය නොවන පිරිස් ඒ අය සම්බන්ධවෙනුත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ අවසානවන්ත සිද්ධිය නොවුනා නම් මහර බන්ධනාගාරයේ 260කට අධික පිරිසගේ අපි සූදානම් කළ තිබුණා නිදහස් කරන්න ඉන්න අයගේ PCR කරන්න. කිසියම් රැඳවියන් පිරිසක් හිටියා කුඩු ජාවාරම් නිසා හෝ විශාල සොරකම් සම්බන්ධ වෙච්ච පිරිස්. ඒ අයට දඬුවම් ලැබෙන්න තිබෙන බව දැන ඉන්න පිරිසක්. ඒ අය මේ අහිංසක නිදහස් වෙන්න සිටි රැඳවියන් පොළඹවා ගනිමින්මයි මේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඉවසීමෙන් තම තමන් සිටින ස්ථානයේ සිටින්න අපි වෛද්‍යවරු ලෙස ඇවිල්ලා ඔබගේ රෝගී තත්ත්වය සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. මෙතර අදත් මහර බන්ධනාගාරයේ රඳවියන් පිරිසක් සලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය සහ විශේෂ කාර්යපාලිකායෙක්ව එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා. රැඳවියන්ගේ ඥාතීන් අදත් බන්ධනාගාරයේ අසල මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණේ මේ ආකාරයෙන්. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහර බන්ධනාගාර පරිශ්‍රයට පැමිණියා. මේ මහර බන්ධනාගාරය කියන්නේ දඬුවම් ලැබපු සිරකරුවන්ට දඬුවම විඳින්නවත් සුදුසු බන්ධනාගාරයක් නෙවෙයි මේක. මේක වදකාගාරයක්. පියන්ට පහර දෙනවා. ඊටමත් අමෞනික වදහිංසන වලට පත් කරනවා. අද උනේ ඒක. ගහන්න ඉවසන මිනිස්සු මේ ලෝකේ නැහැ. අනිත් රැඳවියෝ සමග මේ කොරෝනා රෝගින්ව තියෙනකොට ඒ සම්බන්ධව කතා කරන්න මේ රැඳවියෝ නිලධාරීන් ගාවට ගියා සහෝදරොන්නේ. ඒ ගිය අවස්ථාවේදී මොකද කරේ? රැඳවියන්ට පහර දුන්නා. ඊට පස්සේ ඒකට උත්තරේ දුන්නේ වෙඩි උණ්ඩෙන්.
ඕක තමයි ඇත්ත தත්ත්වය. මේ අතර ගැටුම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනේ වීරවර්ධන මහත්මයායි. නමුත් එම කමිටුවෙන් ඉල්ලා අස්වන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අධිකරණ අමාත්‍යවරයාට ලිඛිතව දන්වා තිබෙනවා. මේ අතර දඩමුදල් ගෙවීමට නොහැකිව රිමාන්ඩ් බහරේ සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් අද පස්වන දිනටත් එහි වහලේ මත නැගී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ තමන්ට ඇප ලබා දෙන්නයි සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළාගයක පැවතීම හේතුවෙන් එය සීමා කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා අද නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අද දින අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ජනාධිපති නීතිඥ යුවල් ද සිල්වා මහතා, අධ්‍යක්ෂ නීති නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන අයවලුන් ගරු නීතිපතිතුමාව ඔහුගේ නිල මැදිරියේදී මුණ ගැසී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. විශේෂයෙන්ම එහිදී අනාවරණීය වූයේ ගරු නීතිපතිතුමා විසින් නිකුත් කරන ලද නිර්ණායක මත පදනම්ව මද්ද්‍රව්‍ය සහ එම පනත යටතේ 78 වගන්ති යටතේ නඩු පැවරීම ප්‍රමාණවත් වන්දමින් තවමත් සිදු නොවන නිසා බන්ධනාගාර රැඳවියන් අප මත මුදා හැරීමේ ක්‍රමවේගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් වහාම නිසි ක්‍රමවේදයක් 2020 12 වන දිනට ප්‍රථම සකස් කොට එය ලබන සඳුදා දින ක්‍රියාත්මක කරන ලෙසට නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයා වෙත අද දින ලිඛිත උපදෙස් ලබා දීමක් සිදු කළා. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳව අදහස් පළ වුණා. මෙතන පිළිතුරු දුන්නු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යතුමිය අද නැහැ. මොකද එතුමිය දැන් ඒ අමාත්‍යංශයෙන් අයින් කළ වෙන අමාත්‍යංශයකට දාලා. 9 දෙනෙක් වෙඩි තබා ඝාතනය කොට තිබෙනවා. 107 දෙනෙක් ඒ තුවක්කුවල වෙඩි තැබීමට භාජන වී රෝහල්ගත වී තිබෙනවා. මේ ඉතාමත් මිලේච්ඡ තත්වයක් ශ්‍රී ලංකා ආණ්ඩුවකට තමුන්වහන්සේලා විසින් සිදු කරන ලබන. සමහර අය කියන මේ ගේට්ටු කඩාගෙන යන්න ගියේ කියලා. සමහර අය කියන අමුතු වර්ගයේ පෙත්තක් ගහලා ආවේ කියලා. මොකද රිවර්ස් පෙත්තක්. සමාජ මාධ්‍ය විවිධ මාධ්‍ය වාර්තා කර මේ කුඩු වලට අත්අඩංගුවට ගත්තු මේ හිරකරුවන් අපරාධකරුවන් මේ මහර බන්ධනාගාරයේ සිරකරුවන්ගේ 80කට වඩා වැඩි බන්ධනාගාර ගත වී තිබෙන්නේ රිමාන්ඩ් සිරකරුවන් නිසා. ඔවුන් වරදකරුවන් ලෙස කොත්ත කිසිදු අධිකරණයකට තහවුරු වෙන්නේ නැහැ. කුඩුමු ව්‍යාපාරිකයන් තමයි ඝාතනය කරේ කියලා. මේ බොරුවක්. ඊයේ රෝහල් ගත කරලා 40 දිනක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරා. ඒ 40 දිනකින් 26 දිනකට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව වාර්තා වුණා. අද වෙනකොට 38යි. ඒකෙන් කියන්නේ 70%ක ප්‍රමාණයක බන්ධනාගාරයේ රැඳවියන්ගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වී තිබෙනවා. මාස 11ක් පමණ නඩු ඇහුවේ නැහැ. ඒ නිසා මාසෙට දෙකට රිමාන්ඩ් වුවන් මාස 7-8කට වඩා වැඩි කාලයක් අද රිමාන්ඩ් සිරකරුවන් හැටියට බන්ධනාගාරගත වී තිබෙනවා. රිමාන්ඩ් කාලය සැබවින්ම ඒ වරදී සිරදඬුවමටත් වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. තමන්ගේ ආසන්න නිදාගත්තු කෙනා මැරිලා නම් 183කට හැදිලා නම් ඒ තදබදේ වැඩි නම් ජොන්ස්ටන් නම් ඔබතුමා දන්නවා ඒ වගේ තත්ත්වයක නේ. ඉතින් මොකද්ද වෙන්නේ? ඒගොල්ලෝ අතර කැළඹිලිකාරී තත්ත්වයක් මතුවෙනක ස්වභාවිකයි. මෙවැනි තත්ත්වයකදී රජයේ ආරක්ෂාව භාරයේ සිට සිරකරුවන් වෙඩි තබා ඝාතනය කර විසඳුම් සෙවීමට උත්සාහ කිරීම ඉතාමත් මිලේච්ඡ තත්ත්වයක්. ශිරු දෙනාම පිළිගන්නවා මේක සිදු නොවිය යුතු තිබුණු තැනක් ඉතාමත්ම විවෘතව තිබුණු දෙයක්. රජයක් වශයෙන් සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මීගමුවේ ගරු ඇමතුමා දැන් අය උද්ඝෝෂණය කරනවා. ඒ අය බිය වෙලා තියෙනවා. දැන් වහාම ඒ පිළිබඳවත් ඔබතුමාලගේ අවධානය යොමු කරන්න පියවර රාශියක් අරන් තියෙනවා. විශේෂයෙන්ම මම පොලිසියට කතා කරලා සහ නීතිපතිතුමාට කතා කරලා පුළුවන් තරම් අප පිට ඒ අයව නිදහස් කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා 607 දෙනෙක් විතර පොදු සමාවක් යටතේ නිදහස් කරන්න කටයුතු කරලා තියෙනවා. අරුණාම අපි බලනවා දැන් ලබා දීලා තියෙන charge sheet වෙනස් කරලා ඔවුන්ට ඉක්මනින් නඩුව අහන්න තුරු අපි රෙහිබිලිටේෂන් තැනකට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඊයේ විමල් වීරවංශ මැතිතුමා කිව්වා සිරකරුව මේ තත්ත්වයටපත් උනේ මොකද රිවර්ස් පෙත්තද මොකක්ද එකක් ගහලා කියලා එහෙම කතන්දරයක්. ඉතින් මන් දන්නේ පෙති ගැන එතුමාගේ තියෙන දැනුම ගැන බලනකොට ඒකත් අපිට බය හිතෙනවා එතුමා ගැන විශාල දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මට නම් හිතෙන්නේ සිරකරුව නෙමෙයි කරු කතානායකතුමනි. ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් භාගයට භාගයක් රාජ්‍ය ඇමතිවරුන්ගෙන් භාගයට භාගයක් රිවර්ස් පෙත්ත ගහලා කියලා හිතනවා. මොකද මේ රිවර්ස් එකට තමයි ආණ්ඩුව යන්නේ. කොවිඩ් ආසාදිතයන් 268 දෙනෙකු අද අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතින් ගණන 24000 ඉක්මවා තිබෙනවා. මේ අතර කොවිඩ් දෙවන රැල්ලේ පළමු ආසාදිතයා වාර්තා වූ දියුලපිටියෙන් මාස 2කට පමණ පසුත් ආසාදිතයන් වාර්තා වන අතර එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනා ගැනුණා.
COVID-19 ආසාදිතයන් 503 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 14කින් එම ආසාදිතයන් වාර්තා වුණා. ඒ අතරට කොළඹින් 147 දෙනෙකු, ගම්පහින් 130 දෙනෙකු, මහනුවරින් 41 දෙනෙකු, අම්පාර සහ කළුතරින් 28 දෙනෙකු බැගින්, රත්නපුරින් 25 දෙනෙකු, පුත්තලමින් 19 දෙනෙකු, යාපනයෙන් 11 දෙනෙකු සහ කුරුණෑගලින් 10 දෙනෙකු අයත්. කොවිඩ් දෙවන රැල්ලේ පළමු ආසාදිත කාන්තාව වාර්තා වූ දිවුලපිටිය ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 35 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඉකුත් සෙනසුරාදා අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ 202ක් අතරින් මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SAUT කුලතිලක මහතා සඳහන් කළේ. මේ අනුව කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වී දින 58කට පසුවත් දිවුලපිටියෙන් තවදුරටත් ආසාදිතයන් හමු වීම විශේෂත්වයක්. ඊයේ දවස් තුල වාර්තා වෙච්ච රෝගීන් 35 දෙනා අතරින් 20 දෙනෙක් ප්‍රජාව තුලින් මතුවෙච්ච රෝගීන්. ඒ 20 දෙනාගේ මූලාශ්‍රයන් සොයා ගැනීමේ යම්කිසි අපහසුතාවයක් පවතිනවා. ඒ අනුව දිවුලපිටියේ ප්‍රජාව තුල මේ වෙනකොට රෝගීන් විශාල වශයෙන් ඉන්නවා කියන එක අපි විශ්වාස කරනවා. මේ අතර හුදකලා තත්ත්වයට පත් කර තිබෙන බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ 600 දෙනෙකු ශනික ප්‍රතිදේහජනක සහ PCR පරීක්ෂණ වලට අද යොමු කරනවා. ඒ අතරින් 350 දෙනෙකුගේ ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ වලින් 76 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගණගේ මහතා සඳහන් කළා. බගවන්තලාව බොගවාන ලින්ස්ටඩ් වතුයායේ එකම පවුලේ 5 දෙනෙකු ඇතුළු 6 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. ඔවුන් සියලු දෙනාම බම්බලපිටියේ සිට වතුකරයට පැමිණි මුල් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් වනවා. ආසාදිතයන් අතර බගවන්තලාව සෙන්ට් මේරීස් දෙමළ මහාවිද්‍යාලයේ සිසුවෙකුද වන බැවින් සිසුවියන් 11 දෙනෙකුද ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. මේ අතර ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් නව ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම කොට්ටාශයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 102 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් බහුතරයක් දිවුරුම් පිටිය ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. එම ඇඟලුම් ආයතනයේ PCR පරීක්ෂණ වාර්තා 500ක් පමණ ලැබීමට නියමිත බවද සෞඛ්‍ය අංශය සඳහන් කළා. අවදානම් හඳුනා ගැනීම සඳහා කරන ප්‍රධානම පරීක්ෂණය තමයි PCR පරීක්ෂණය. අපි කිව්වා නිවැරදි තීන්දුව වලට කාර්යක්ෂමව එළඹෙන්න නම් පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලැබිය යුතුයි කියලා. නමුත් තාමත් මේ පැය 48 සීමාවෙන් එහා පැත්තේ ප්‍රතිඵල ලැබෙන අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන් අපිට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒතකොට විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් පවතින තත්ත්වය තාමත් අසතුටුදායකයි කියන ගොඩේ තමයි අපිට තියන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද ගන්න සාම්පල් වල ප්‍රතිඵල සතියක් ගිහිල්ලා නම් අටලුගම එන්නේ. අපි කොහොමද තත්ත්වය කළමනාකරණය කරන්නේ? සෞඛ්‍ය කාර්ය මණ්ඩලේ මහන්සි වෙලා ගන්න ජෛව පටල සාම්පල් වල මේ යොදන ශ්‍රමය, ධනය, කාලය අපතේ යාමක් වෙනවා මේ විදිහට ප්‍රමාද වෙලා පරීක්ෂණ වාර්තා ලැබීම. මේකේ අනිත් කතාව තමයි මේ කළුතර මෙච්චර රෝගීන් වාර්තා වෙනකොට තාම කළුතරට PCR රසායනාගාරයක් නැහැ. කුරුණෑගල රසායනාගාරයක් නැහැ. කෑගල්ල දිස්ත්‍රික්කයේ රසායනාගාරයක් නැහැ. අඩුම ගානේ කොළඹ ජාතික රෝහල තුල ලැබ් එකක් ස්ථාපිත කරලා නැහැ. මේ අතර මිල්ලනිය ප්‍රදේශයේ පුද්ගලයෙකු උණ රෝගී තත්ත්වයක් ඇති බව පවසා මහමංකරණයේ සිටියේදී ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකින් අනතුරුව සුවසැරිය ගිලන් රථයක් මගින් රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේ මෙලෙසය. කියන්නේ නැහැ කම කොහෙද කියලා කියන්නේ නැහැ. ඒක හැමදාම ඇදලා කරලා තියෙන. ඒකයි තියෙන අපිට බය තියෙන මොකද අවදානමන්නේ. තවත් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙරදිනේ ගලහ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 වර්ධි පුද්ගලයෙකු ඉකුත් 27 වනදා පෙරදිනේ ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මේ ගොස් තිබූ අතර අදිරුදර පීඩනය, දියවැඩියාව සහ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුවයි. මේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මරණය වෙනවා. කෙසේ වෙතත් මෙම මියගේ පුද්ගලයාගේ දේහය භූමදානයට ඉඩ නොදෙන්නේ නම් ආදාහනය සඳහා යන වියදම් දැරීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි අද දෙරණට වාර්තා වුණා. මෙතර බණ්ඩාරගම අටලුගම පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක් ඉකුත් නොවැම්බර් 28 වනදා නිවසේදීම මිය ගොස් ඇති අතර ඇගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 සමග උග්‍ර වූ අදිරුදිර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාමයි. මේ ඥාතීන් එන්න බෑ කියනද? ඔවුන් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා දැනට මේ මරණය ලබා ගැනීම. අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් අරගෙන අවසන් කටයුතු කරන්නට දැනට සිදු වෙලා තියෙනවා. මෙවන් පසුබිමක ඥාතීන් හා බාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහයන් රජය වියදමින් ආදාහනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ සඳහා වන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් ලබා දිය යුතු වෙනවා. මෙතර කොවිඩ් ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අද ප්‍රතික්ෂේප කළා. මෙම පෙත්සම් ගොනු කර තිබුණේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශ්ව 11ක් විසින්.
COVID-19 වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය අද රැස් වූ අවස්ථාවේදී දේශීය ඖෂධය පිළිබඳ සායනික පරීක්ෂණ කටයුතු සිදු කිරීම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පවරා තිබෙනවා. COVID-19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වූ බව පසුගිය 29 වනදා අද දෙරණ රටට අනාවරණ කළා. දින 3ක් ඖෂධ ලබා දීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව රෝගීන්ගේ සිරුරෙන් කොවිඩ් වෛරසය විනාශ වන බව පළමු සහ දෙවන පරීක්ෂණ වලින් තහවුරු කර ගැනීමට එම වෛද්‍යවරුන්ට හැකි වුණා. එවැනි පසුබිමක කොවිඩ් මර්ධනය සඳහා දේශීය වෙද මහතුන් විසින් සිදු කළ පරීක්ෂණ පිළිබඳව සොයා බැලීමට නාවින්න ආයුර්වේද පරීක්ෂණ ආයතනය අද පියවරගත් අතර එම අවස්ථාවටද ධම්මික බණ්ඩාර මහතා සහභාගී වුණා. ඉන් අනතුරුව දේශීය වෛද්‍ය විෂය බහර රාජ්‍ය අමාත්‍යවරයා සහ කොවිඩ් මර්ධනය සඳහා දේශීය ඖෂධයක් සොයාගත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට සහභාගී වුණා. හිතන්නේ මම මාර්තු මාසෙන් ඉඳන් ඖෂධ හදලා දුන්නා මේ බේත බීලා කිසි කෙනෙකුට වෙනත් ආසාදනයක් හැදෙන්නේ නැහැ කියලා. ඔබතුමා මේ බේත බොන්න ඔබතුමාට ජීවිත කාලයට ආයි මේ වෛරසය හැදෙන්නේ නැහැ. ජීවිත කාලෙටම සත්‍යකින් සාමාන්‍ය කෙනෙකුට මේ සෑන්දෙන් එක ගානේ උදේ හවස දවස් දෙකක් ඒ වගේමයි රෝගී හැදුන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ සෑන්දෙන් එක ගානේ උදේ හවස දවස් 3ක්. එතකොට ඕකට බෙහෙත් ಜಾති කීයක් දැම්මද? බෙහෙත් ಜಾති මං විශේෂයෙන් 2යි ගත්තේ. අනිත් බෙහෙත් කුඩා තව බෙහෙත් දෙකක් කරගෙන 4කින් තමයි මම මේක සම්පූර්ණ ඖෂධ 4යි. 4යි. එතකොට එක බෙහෙත් බෝතලයක සාමාන්‍යයෙන් වටිනාකම කොච්චරක් විතර වෙනවද? අපිට ඒකේ මුදල වැය වෙනවා ශ්‍රමය නැතුව මුදල වැය වෙනවා රුපියල් 6500ක් විතර. ඒතර බෝතලයක් කී දෙනෙකුට බොන්න පුළුවන්? ලෙඩ හැදුන කෙනෙක් ආයෙත් නම් 15 දෙනෙකුට බොන්න පුළුවන්. ඔබතුමා එදා ප්‍රවෘත්ති විකාශය කිව්වා මීපැණි සාදික්කයි තියෙනවා. ඔව්. ඒ දෙකම තමයි මේකේ තියෙන්නේ. තව දෙකක් තියෙනවා ඒ දෙක කියන්නේ. ඒ දෙක ඉතින් ඔකේ මු දැනට ඔබතුමාලත් අද මට මෙතෙන්ට කැඳවලා මේ දෙරණ ආයතනට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ඖෂධය දීලා මේ රට මුදවා ගන්න ඔබතුමාලත් මේ කරන මෙහෙවරට. මේ සායනික පරීක්ෂාවට ගියත් කරපු ප්‍රමාණය මදි. එතකොට මීට වඩා එහාවට වැඩිපුර මේක ලබා දී ඊළඟ අධ්‍යයනයට යන්නට ඕන. එහෙමනම් කොහොමද මොකද්ද ලබා දෙන තල්ලුව රජයක් විදියට? අනිවාර්යෙන් හෙට හවස 2කට අපි සෞඛ්‍ය අමාත්‍යමේගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශවල බලධාරීන් සමග මෙවැනි සාකච්ඡාවක් මේ ඖෂධ වර්ගය පිළිබඳවම සාකච්ඡා කරන්න වෙලා වෙන් කරගෙන තියෙනවා. මම ඉල්ලීමක් කරනවා සියලු වෛද්‍ය සභාවෙන් සියලු වෛද්‍යවරුන්ගෙන් දේශීය හා බටහිර අධිකාරි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ සියලු දෙනාගේ ඉල්ලන්නේ මේ කඹ ඇදිල්ලක් කරන්නේ නැතුව මේ දේ සත්‍ය වශයෙන් තුන්වෙනි පරීක්ෂණයකටත් යන්න. ඒකටත් මම එකඟයි. මේ පරීක්ෂණ කරලා හැකි ඉක්මනින් මේ වසංගතය තුරන් කරගන්න මේ බෙහෙත හදලා හැමෝට දෙන්න පිහිට වෙන්න කියලායි මම ඉල්ලන්නේ. එවැනි පසුබිමක මෙම පරීක්ෂණය පිළිබඳව අද කොවිඩ් මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා මෙම දේශීය ඖෂධය පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන න්‍යාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්නා. ඊට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය දක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. කොවිඩ් ආසාදිතයන් කඩනමින් හඳුනා ගැනීම සඳහා යොදා ගැනෙන ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ පුද්ගලිකංශයේ ආයතන සඳහා සිදු කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරුණා. යනුව දිවයිනේ පෞද්ගලික රෝහල් වලට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව මෙය භාවිතා කළ හැකි වෙනවා. කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමග ලෝක සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වූ කරුණක් වූයේ මෙම වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියයි. එම ව්‍යාප්ති වේගය අවම කිරීමට නම් රෝගීන් හඳුනා ගැනීමද වේගවත් විය යුතු බවයි ලෝක සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නේ. ඒ සඳහා වැදගත් පරීක්ෂාවක් ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනුමත කළා. WHO issued the first emergency use listing for a quality antigen-based rapid diagnostic test. එමෙන්ම වෛරස වේදය පිළිබඳ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා පසුගියදා පැවසුවේද කොවිඩ් ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇති ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා වඩාත් යෝග්‍යතම පරීක්ෂණය ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය බවයි.
So the correlation of the antigen test with infectiousness is much better, particularly the ones that have been approved by WHO are much better. ශනික ප්‍රතිදේහජනක පරීක්ෂාව මගින් මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් තුළ කොවිඩ් ආසාදිතයන් හඳුනාගත හැකි අතර ඒ සඳහා වැයවන මුදලද PCR පරීක්ෂණයට සාපේක්ෂව අඩු වගයක පවතිනවා. මෙරටද වෛරස ව්‍යාප්තිය උග්‍රවීමත් සමග ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළා. යනුව මෙරට පුද්ගලිකාංශයේද ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට පියවර ගත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුවයි. කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පුද්ගලිකාංශයේ ආයතනවලට අවස්ථාව ලබා දෙමින් ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද නිකුත් කරනු ලැබුවා. එනෝ පුද්ගලික ආයතන තුරට සේවකයන් ඇතුළු වීමේදී දෛනිකව සිදු කරන පරීක්ෂා කිරීම අතරතුර කොවිඩ් ආසාදිතක බවට සැකසහිත රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් එවැනි පුද්ගලයන් ශනික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කර යුතු වෙනවා. ආසාදිත බව තහවුරු වන්නේ නම් අදාළ අංශ දැනුවත් කර ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ආයතනයක කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් ශනික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ හැකියි. ඊට අමතරව ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ මත PCR පරීක්ෂණ සිදු කළ යුතු අතර යම් කර්මාන්ත ශාලාවක් කොවිඩ් අධි අවදානම් කලාපයක පිහිටා ඇතනම් ප්‍රදේශයේ වසංගතෝරක විද්‍යායකකයේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපදෙස් අනුව එහි සේවක පිරිසෙන් 10% දක්වා පිරිසකට ශනික ප්‍රතිදේහජනක පරීක්ෂා සිදු කළ හැකියි. ඉතාම සාර්ථක මට්ටමින් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක මේ වෙනකොට රෝගය හඳුනා ගැනීම සඳහා විශේෂයෙන්ම රෝග බෝ කරන අය හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් චක්‍රලේඛනයක් නිකුත් කරා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අපගේ කර්මාන්ත ශාලාවල ඉන්න අවදානම් තත්ත්වයේ ඉන්න රෝගීන් හඳුනා ගැනීම සඳහා වෙන් කිරීමට ඒ වගේම පෞද්ගලික රෝහල් වල සායන කටයුතු වලට ඒ වගේම ඔපරේෂන් කටයුතු වලට ඒ වගේම එම රෝගීන්ගේ තීරණ ගැනීමේ පහසුව සඳහා පෞද්ගලික අංශයේ රෝහල් වලටත් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක පාවිච්චි කිරීමේ අවසරය ලබා දුන්නා. ගයිඩ්ලයින් එක අනුවම මේක ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලීම කරනවා. කොවිඩ් වෛරසය පාලනය කරන අතරතුර අකණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් පවත්වා ගැනීම ඔස්සේ රටේ සියලු අවශ්‍යතා සමතුලිතව සිදු කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අද ආරම්භ වූ 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියැමතීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්. During the past 6 weeks, the government පසුගිය සති 6 පුරා වෛරසයේ දෙවන රැල්ලෙන් ඇතිවන තර්ජනය පාලනය කිරීම සඳහා රජය වැඩි අවධානයක් යොමු කළා. කෙසේ වුණත් දැන් වසංගතයේ මුල් අවධිය වගේ නෙමෙයි. ඒ පිළිබඳව දැනුවත්භාවය ඉහළ ගිහිලා තියෙනවා. එක් අතකට වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අකණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් පවත්වා ගැනීම ඔස්සේ සීළු අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කරගන්නට අපට හැකියාව ලැබිලා තියෙනවා. අපි සීළු දෙනාම මේ නව සාමාන්‍ය ක්‍රමයට අනුගත විය යුතුයි. එක් අතකට මේ නව සාමාන්‍ය තත්ත්වෙන් යහපත් ප්‍රතිවිපාක ලැබිලා තියෙනවා කියලා අපට කියන්න පුළුවන්. This new normal has had beneficial consequences. ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභ්‍යාචාධිකරණයට පත් කළ නව විනිසුරුන් 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දේවරුම් දුන්නා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරු 6 දෙනෙක්, අභ්‍යාචාධිකරණ නව සභාපතිවරයෙක් සහ අභ්‍යාචාධිකරණ නව විනිසුරු 14 දෙනෙක් අද දේවරුම් දනු ලැබුවා. අභ්‍යාචාධිකරණ නව සභාපති ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද දේවරුම් දනු ලැබුවේ අර්ජුන ඔබේසේකර මහතායි. මේ අතර COVID-19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඊයේ කැබිනට් මණ්ඩල හමුව පැවැත්වුණා. 2021 ජනවාරි 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට අදෙක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නැවත විභාගය පැවැත්වෙන දිනය විභාගය ආරම්භ වීමට සති 6කට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.
අපේ රටේ දරු පරපුර අද ගෝලීය කොවිඩ් ව්‍යසනයත් එක්ක දරුවෝ ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ දරුවන්ට අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්නට හදනකොට සමහර උදවිය මේ පිළිබඳව දකින්නේ බොහොම වැරදි විදියට. අපි පාසල් අරිනවට විරුද්ධ නැහැ. නමුත් දැන් එක පැත්තකින් එක පාසලක මේ විෂයන් හදාරන්න කටයුතු කරනවා. සමහර පාසලක දරුවෝ එක ඉගෙනම ලබන්නේ නැහැ. අර අවධානය තුළ අර ආසාදනය තුළ වසා තිබෙන පාසල් වලට මේ විෂයේ මගහැරීම නැවත වතාවක් යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍යාංශය යෝජනා කරලා තිබෙන වැඩපිළිවෙල මොකද්ද? ඒ ප්‍රශ්නේ මම පිළිගන්නවා. ඉතින් ඒ පිළිබඳ මේ COVID-19 ප්‍රශ්නය අවසන් වූ විගස අපි අනිත් පාසල් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර මේ දුරස්ථ අධ්‍යාපනය ඊටක්සලාව ගුරු ගෙදර වැනි වැඩපිළිවෙල හරහා ඒ දරුවන්ට වන හානිය අවම කිරීමට අපි උත්සාහ දරනවා. පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ දැනට අපි දින නියම කරලා තිබෙනවා. 2021 ජනවාරි 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා මේ රටේ සමස්තයක් හැටියට පාසල් තිබෙනවා 10165. ඒ පාසල් වලින් දැනට විවෘත කරලා පන්ති පවත්වාගෙන යන්නේ පාසල් දල වශයෙන් 5100කට. ඒතකොට 11 වන ශ්‍රේණියේ පන්ති වලට යන්න පුළුවන් වන්නේ ශිෂ්‍යයන් භාගයකට පමණයි. එහෙනම් මේ විභාගය දැන් නියම කරලා තිබෙන දින වකවානුව තුල පැවැත්වීම අසාධාරණයි කියලා මම විශ්වාස කරනවා. අද පවතින තත්ත්වය තුල සුදුසු තීරණය වන්නේ ඒ විභාගය ටිකක් කල් දැමීම. සතිය දෙකෙන් දෙකට මේ තත්ත්වය සමාලෝචනය කරලා හැකියතාක් ඉක්මනින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අපි උත්සාහ දරනවා. ඒ වගේම මම පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි අලුත් දිනය තීරණය කිරීමේදී අවම වශයෙන් විභාග අපේක්ෂකයන්ට සති 6ක කාලයක් ලබා දෙනවා. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ රංජන් ද සිල්වා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා අබුඩාබියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් මැයි මාසයේදී මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තබා අලාභ කිරීම සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණා. ඉකුත් මැයි මාස 19 වෙනිදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට කිසියම් පිරිසක් පහර දී තිබූ අතර මැයි මාස 28 වෙනිදා එම හෝටලය අසලට මොටර් රථයකින් පැමිණි පිරිසක් ඒ දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා. අදාළ වෙඩි තැබීමේ සිදුවීමෙන් මිනිත්තු කිහිපයකට පසුව ඩුබායිහි සිට දුරකථන ඇමතුමකින් අදාළ හෝටල් හිමිකරුට කිසියම් පුද්ගලයෙකු මරණීය තර්ජනය එල්ල කළා. මගෙන් බේරුවොත් උඹ තමයි වැඩකාරයා. සංජය සිල්වත් බේරුන්නේ මගෙන්. උඹ බේරුවොත් උඹ තමයි වැඩකාරයා. මෙම සිදුවීමට අදාළව ගල්කිස්ස කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කරනු අතර ඔහුගේ මැදිහත් වීම මත එක්සත් අරාබි එමිරාජ්‍යයේ සැගව සිටින ධර්මසිරි පෙරේරා නැමැත්තා තරඟවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගත්තා. එම වරෙන්තුව අන්තර්ජාතික පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ධර්මසිරි පෙරේරා නැමැත්තාට එරෙහිව අන්තර්ජාතික පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබි පොලිසිය විසින් නොවැම්බර් 29 වෙනිදා ධර්මසිරි පෙරේරා නැමැත්තා තරඟවට ගත් බව නිවේදනය කරනු ලැබුවා. මේ රතු නිවේදනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබි පොලිසිය මෙම සැකකරු පෙරේදා ධර්මසිරි නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට අරගෙන අපිට අපේ අන්තර්ජාතික පොලිස් ශාඛාව කොළඹ තියෙන පොලිස් ශාඛාවට දැනුම් දීලා තියෙනවා. ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර උදාර්පණ නීතිය යටතේ කටයුතු කරන්න කියලා. ඒ අනුව අපේ විශේෂයෙන්ම එහි තියෙන තානාපති කාර්යාලය අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය එයත් එක්ක සම්බන්ධීකරණය කරලා එම සැකකරු අපේ රටට ගෙන්වා ගැනීම සඳහා අපි දැනට කටයුතු කරමින් පවතිනවා. අත්අඩංගුවටගත් ධර්මසිරි නැමැත්තා 2018 වසරේ මැයි මාස 24 වෙනිදා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දේවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතන සිද්ධියේ මෙහෙය වූ තැනැත්තා ලෙස හඳුනාගෙන තිබෙනවා. අපේ මේ ගමේ හොඳට හිටපු පවුලක්. නමුත් අද පවුලක් නැහැ. අද මංගේ මේ ගෙදර තනියෙන් ඉන්නේ. දරුවෝ තැන් වල සීසීකට ගිහිල්ලා දරුවෝ දුක් විඳිනවා. මේ වගේ තව කෙනෙකුට නොවෙන්න මේකට සම්බන්ධ ඉතිරි ටික දෙනාවත් අල්ලලා ඒ කරන්න ඕන දේවල් කරන්න කියලා මම වැඳලා ඉල්ලනවා.